අපිට තියෙන්නේ දැන් විකිරණශීලීතාවය සම්බන්ධව අධ්‍යයනය කරන්න. විකිරණශීලීතාවය අපිට මේ පාඩමේදීත් යම් කොටසක් තියෙනවා. ඒකේ සමීකරණ තුලනය කිරීමේ කොටසක් නිව් සිලබස් එකේ ඇතුළත් කරලා තියෙනවා 3 වෙනි පාඩමේදී. එතකොට ඒ කොටස මම එතෙන්දී පැහැදිලි කරන්නම්. දැනට විකිරණශීලීතාවය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව යම් අවබෝධයක් අපි ලබා ගත යුතුයි. දැන් විකිරණශීලීතාවය එන්නේ මේ අපි සාමාන්‍යයෙන් භෞතික ක්‍රියාවලියක් ගැන හිතුවත් රසායනික ක්‍රියාවලියක් ගැන හිතුවත් හැම වෙලාවෙම ශක්තිය වැඩි අවස්ථාව අස්ථායි. දැන් උදාහරණයක් විදිහට භෞතිකව අපි හිතුවොත් යම් දෙයක් ගොඩක් උඩක තියෙනකොට අස්ථායි, ඒක බිම තිබුණොත් ඊට වඩා ස්ථායි. දැන් රසායනික ක්‍රියාවලි වලත් දැන් අපි දන්නවා පරමාණු වල නෂ්ටි තියෙනවනේ. ඒ නෂ්ටි වල ශක්තිය වැඩියෙන් තියෙනවා නම් ශක්තිය වැඩි නම් ඒක අස්ථායි. එතකොට අර ශක්තිය වැඩි අස්ථායි අවස්ථාවේ ඉඳලා ශක්තිය අඩු ස්ථායි අවස්ථාව දක්වා ගමන් කරනකොට මෙන්න මේ විකිරණ පිට කරනවා. ඒ කියන්නේ ශක්තිය වැඩි පරමාණුක නෂ්ටි ශක්තිය අඩු පරමාණුක නෂ්ටි බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. එතකොට මේකෙදි පිටවන විකිරණ වර්ග තුනක් හඳුනාගෙන තියෙනවා. ඇල්ෆා විකිරණ, මේ තියෙන ඇල්ෆා කිරණ, බීටා කිරණ, ගැමා කිරණ. දැන් බලන්න මෙන්න මෙතන මේ රූප සටහනෙන් අපිට ඔක හොඳටම පැහැදිලි කරගන්න පුළුවන්. මෙතන තියෙනවා විකිරණශීලී ද්‍රව්‍යයක්. ඒ කියන්නේ විකිරණ පිට කරන්න පුළුවන් ද්‍රව්‍යයක්. එතකොට මෙයා ශක්තිය වැඩි අස්ථායි නෂ්ටයකින් තමයි සමන්විත වෙන්නේ. ශක්තිය වැඩි අස්ථායි නෂ්ටයකින් තමයි මෙයා සමන්විත වෙන්නේ. ඒ හින්දා මෙයා විකිරණ පිට කරලා ස්ථායි නෂ්ටයක් බවට පත් වෙන්න ඉන්න කෙනෙක්. එතකොට ඒක ඊයම් කුටීරයකින් ආවරණය කරලා තියෙනවා මේ විකිරණශීලී ද්‍රව්‍ය. එතකොට මේකට ගමන් කරන්න පුළුවන් විදිහට මේ සිහින් දික් සිදුරක් සහිත තහඩුවක් තියෙනවා. මේක ගමන් කරන මාර්ගයේ යොදලා තියෙනවා විද්‍යුත් ක්ෂේත්‍රයක්. මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ ධන ක්ෂේත්‍රය මෙහෙට තියෙනවා, ඍණ ක්ෂේත්‍රය මෙහෙට තියෙනවා. එතකොට අපි කලින් ඉගෙන ගන්නපු කොටස් වල අවබෝධයෙන් දන්නවා මේ විද්‍යුත් ක්ෂේත්‍රයේ මොන පැත්තටද ආකර්ෂණය වෙන්නේ කියන එක මත මොන පැත්තටද හැරෙන්නේ කියන එක මත අපිට තීරණය කරන්න පුළුවන් මේ යන කිරණයේ ආරෝපණය මොකක්ද කියලා. දැන් හොඳට පැහැදිලිව බලන්න මෙතනින් ඇල්ෆා බීටා ගැමා කියන විකිරණ වර්ග තුනම පිට වෙනවා. ඒ විකිරණ වලින් ගැමා කිරණ ගිහිල්ලා මෙතන පතිත වෙනකොට මේකේ අපිට පුලිඟුවක් ඇති වෙනවා. මේ පුලිඟුවක් ඇති වෙන තිරයක් තියෙන්නේ. මෙහෙම පුලිඟුවක් ඇති වෙනවා මේක වදිනකොට. එතකොට ඒ ගැමා කිරණ එයාගේ ගමන් මාර්ගය වෙනස් කරලා නැහැ. මේ ගිහිපු මාර්ගයේම ගිහිල්ලා තමයි වැදිලා තියෙන්නේ. ඒ කියන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ මොන පැත්තකටවත් හැරීමක් එයාගේ නැහැ. එතකොට ඒකෙන් අපි පැහැදිලි වෙනවා ගැමා කිරණ වලට ආරෝපණයක් නැහැ කියන එක. ඒ වගේම මෙතන මෙන්න මේ ඇල්ෆා කිරණ බලන්න. ඇල්ෆා කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයේ ඍණ පැත්තට හැරිලා. එයා කෙලින්ම ගිහිලා නැහැ විද්‍යුත් ක්ෂේත්‍රයේ ඍණ පැත්තට හැරිලා. මෙන්න මේ වගේ කෝණයකින් හැරිලා තියෙනවා. එතකොට මෙයා විද්‍යුත් ක්ෂේත්‍රයේ ඍණ පැත්තට හැරුණා නම් අපිට තේරෙනවා මේ ගැමා කිරණ ධන ආරෝපිතයි කියලා. ඒ වගේම බීටා කිරණ මේ යන විද්‍යුත් ක්ෂේත්‍රයේ මේ තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ ඍණ පැත්තට හැරිලා තියෙනවා. එයා හැරිච්ච කෝණය බැලුවොත් මොකද වෙන්නේ මෙන්න මේ ගැමා කිරණ කොහොමත් හැරුණේ නැහැ. ඇල්ෆා හැරුණු කෝණයට වඩා බීටා කිරණ හැරුණු කෝණය වැඩි. ඒ කියන්නේ එතකොට අපිට මේකෙන් කාරණා දෙකක් පැහැදිලි කරගන්න පුළුවන්. එකක් ඇල්ෆා හැරුණාට වඩා බීටා හැරෙනවා කියන්නේ එයා ඇල්ෆාට වඩා සැහැල්ලුයි කියන එක පැහැදිලි වෙනවා. අනිත් එක ඇල්ෆා හැරුණේ ඍණ පැත්තට එහෙනම් මෙයා ධන ආරෝපිතයි. බීටා හැරුණේ ධන පැත්තට එහෙනම් මෙයා ඍණ ආරෝපිතයි. එතකොට ඒ කාරණා ටික අපිට මෙතනින් පැහැදිලි කරගන්න පුළුවන්. තව අපි මේ ගැන යම් තාක් දුරකට කතා කරොත් මෙන්න මෙතන මේ බීටා කිරණ කියලා කියන්නේ ඇත්තටම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වගේ එකක්. එතකොට බීටා කිරණ වල අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මෙයාගේ සාපේක්ෂ ආරෝපණය ඍණ 1යි මෙයාගේ සාපේක්ෂ ස්කන්ධය 0යි. ගැමා කිරණ කියලා කියන්නේ ආරෝපණයක් නැති ස්කන්ධයක් නැති අංශු විශේෂයක්. ඒවට අපි ඉස්සරහදී ඉගෙන ගන්නවා මේ පාඩමේදී විද්‍යුත් චුම්බක විකිරණ කියලා. අධිසංඛ්‍යාත සහිත විද්‍යුත් චුම්බක විකිරණයක්. ඒතකොට විද්‍යුත් චුම්බක විකිරණ වල විශේෂත්වයක් තියෙනවා. ඒගොල්ලන්ට ආරෝපණයක් නැහැ, ස්කන්ධයක් නැහැ. ඒතකොට ගැමා අපිට නිරූපණය කරන්න පුළුවන් මෙහෙම. ආරෝපණයක් නැහැ, ස්කන්ධයක් නැහැ සාපේක්ෂව. මේ ඇල්ෆා කිරණ කියලා කියන්නේ හීලියම් නෂ්ටි වලින් හැදෙන්නේ. හීලියම් නෂ්ටි වලින් හැදෙන්නේ. දැන් හීලියම් කියන එක පරමාණුක ක්‍රමාංකය 2යි ස්කන්ධ ක්‍රමාංකය 4යි තියෙන
පරමාණුවක්. මේ හීලියම් වල ධන 2 කියන අවස්ථාව තමයි මේ ඇල්ෆා කිරණ කියලා කියන්නේ. එතකොට අපිට ඕන නම් මෙතෙන්දී අපි තව ටිකක් මේ ගැන බැලුවොත් අපිට මෙයාගේ කොච්චර ප්‍රෝටෝන, ඉලෙක්ට්‍රෝන, නියුට්‍රෝන තියෙනවද කියලා බලන්න පුළුවන්. මෙයාගේ පරමාණුක ක්‍රමාංකය 2 හින්දා මෙයාගේ ප්‍රෝටෝන 2ක් තියෙනවා. මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනස 2ක් හින්දා මෙයාගේ නියුට්‍රෝන 2ක් තියෙනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. උදාසීන පරමාණුවේ ධන 2 කියනකොට ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට ඔන්න ඔය විදිහට ඇල්ෆා, බීටා, ගැමා කිරණ කියන ඒවා අපිට නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ සංකේත වලින්. එතකොට මෙන්න මේක අපිට ඇල්ෆා කියලා නිරූපණය කරන්න පුළුවන්. එතකොට මෙයා තමයි ඇල්ෆා කියලා කියන්නේ. මෙයා තමයි බීටා කියලා කියන්නේ. මෙයා තමයි ගැමා කියලා කියන්නේ. එතකොට අපිට මේගොල්ලොන්ගේ චර්යාවන් සම්බන්ධව පොඩ්ඩක් බැලුවොත් ඕගොල්ලෝ කවුරුත් ජීවිතේ මොන හරි අවස්ථාවක එක්ස්රේ අරගෙන ඇතිනේ. අපි එක්ස්රේ එකකට නිරාවරණය වුණොත් අපේ ඇඟ හරහා ගිහිල්ලා ඡායාරූපයක් විදිහට අපිට ලබා ගන්න පුළුවන්. අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියක මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට එක්ස්රේ වලින් ඒක හදා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ ඇල්ෆා, බීටා, ගැමා කියන කිරණවල විනිවිද යාමේ හැකියාව සහ වායු අයනීකරණය කිරීමේ හැකියාව කියලා හැකියාවන් සාපේක්ෂව වෙනස්. හැබැයි නිව් සිලබස් එකේ අපිට මේගොල්ලොන්ගේ ඒ ಗುಣ ගැන කතා කරන්න නැහැ. නමුත් සමහර වෙලාවට පාස් පේපර්ස් කරනකොට පරණේවයිදී ඒවා සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මේ කොටසේ අඩුවක් වගේ තේරෙන්න පුළුවන්. ඒ හින්දා අපි නිකන් සරලව බැලුවොත් අපි ඇල්ෆා, බීටා, ගැමා කියන කිරණ තුන ගත්තොත් ඇල්ෆා, බීටා, ගැමා ඔය කිරණ තුන ගත්තොත් මෙයාට යම් ද්‍රව්‍යයක් විනිවිද යාමේ හැකියාව ගොඩක් අඩුයි. ඇල්ෆා වලට යම් ද්‍රව්‍යයක් විනිවිද යාමේ හැකියාව ගොඩක් අඩුයි. බීටා වලට යම් ද්‍රව්‍යයක් විනිවිද යාමේ හැකියාව ඇල්ෆාට සාපේක්ෂව වැඩි. ගැමා වලට මේ ද්‍රව්‍යයක් විනිවිද යාමේ හැකියාව ගොඩක්ම වැඩි. සාමාන්‍යයෙන් තුනී කඩදාසියක් වගේ තුනී පත්‍රයක් තිබුණොත් ඇල්ෆා වලට ඒ හරහා යන්න පුළුවන්. බීටා වලට ඊට වඩා ඝනකමක් තියෙන එකක් හරහා විනිවිද යන්න පුළුවන්. ගැමා වලට පුළුවන් සාමාන්‍යයෙන් ඝන කොන්ක්‍රීට් තහඩුවක් හරහා වුණත් විනිවිද යාමේ හැකියාවක් තියෙනවා. ඒ තරම් විනිවිද යාමේ හැකියාව වැඩි. දැන් වායු අයනීකරණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ දැන් උදාසීනව තියෙන මෙහෙම යම් පරමාණුවක් අයන බවට පත් කිරීමේ හැකියාව. ඕකට තමයි අයනීකරණය කිරීමේ හැකියාව කියලා කියන්නේ. අන්න එහෙම අයනීකරණය කිරීමේ හැකියාව සාපේක්ෂව වැඩිම වෙන්නේ ඇල්ෆා වල. ඒතර අයනීකරණය කිරීමේ හැකියාව සාපේක්ෂව අඩුම වෙන්නේ ගැමා වල. මම ඒක අමතර කාරණයක් විදිහට පැහැදිලි කරේ. මේ සම්බන්ධව තවදුරටත් අපිට ඉගෙන ගන්න තියෙනවා රසායනික ගණනය කිරීම කියන පාඩමේදී සමීකරණ තුලිතය කිරීම. මම මේ සිලබස් එකේ තියෙන තැනදී ඒක පැහැදිලි කිරීම කරන්නම්. දැන් පරමාණුව සම්බන්ධව පරමාණුවේ තියෙන උපපරමාණුකාංශු දෙකක් අපි අනාවරණය කරගෙන තියෙනවා ප්‍රෝටෝනය සහ ඉලෙක්ට්‍රෝනය. එතකොට මෙන්න මේ දැන් බලන්න යන්නේ මේ පරමාණුව තුල ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියලා ඒ යුගයේදී ඉදිරිපත් වෙච්ච ආකෘති සම්බන්ධව. අපිට ඉගෙන ගන්න ප්‍රධාන ආකෘති දෙකක් තියෙනවා. තොම්සන් ඉදිරිපත් කරා පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා එක ආකෘතියක්. ඒ ආකෘතියට අපි නමක් කියනවා මේ තොම්සන්ගේ ප්ලම් පුඩින් ආකෘතිය කියලා. එයා ඇත්තටම කිව්වේ දැන් ධන ආරෝපිත ගෝලයක් තුල මේ ඍණ ආරෝපණ මෙහෙම ගිලිලා තියෙනවා කියන එක තමයි එයා සඳහන් කරන්නේ. එතකොට ධනයි ඍණයි දෙක උදාසීන වෙනවනේ.
එතකොට ඒ පදනමින් තමයි එයා කියන්නේ පරමාණුවක් තුල මෙන්න මෙහෙම ධන ආරෝපිත ඍණ ආරෝපණ මෙන්න මෙහෙම ගිලිලා තියෙනවා. එතකොට මේ ආකෘතිය ඉදිරිපත් කරාට නූතනව අපි දන්නවා පරමාණුයේ ආකෘතිය විදිහට අපි පිළිගන්නේ ඕක නෙමෙයි. නමුත් මේක එක් යුගයකදී ඉදිරිපත් වෙච්ච ආකෘතියක් නිවැරදි නැහැ. නමුත් මෙයා තොම්සන් ඉදිරිපත් කරපු ආකෘතිය තමයි මේක. එතකොට මේකේ සමහර වෙලාවට බහුවර්ණ ප්‍රශ්න වලට අපෙන් අහනවා තොම්සන්ගේ පරමාණුක ආකෘතිය සම්බන්ධව. එතකොට මේකට කියනවා ප්ලම් පුඩින් ආකෘතිය කියලාත් කියනවා වෝටර්මිලන් ආකෘතිය කියලාත් කියනවා. Are the charged particles spread throughout the atom, or are they concentrated in one place? To answer these questions, හරි. දැන් පරමාණුක ආකෘති අපි කතා කරා තොම්සන් ආකෘතිය. දැන් අපිට කතා කරන්න තියෙන්නේ රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් සහ මාස්ඩන් කියන තුන්දෙනා එකතු වෙලා කරා රන්පත් පරීක්ෂාව කියලා එකක්. මේ රන්පත් පරීක්ෂාව කියන එක අපි ගෝල් ෆොයිල් එක්ස්පෙරිමන්ට් කියලා කියනවා. එතකොට මේකෙදි ඇත්තටම මේ තුන්දෙනා එකතු වෙලා කරේ පරමාණුවේ දැන් ඔය ධනාරෝපිත ප්‍රෝටෝන සහ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන්නේ කියන එක සම්බන්ධව අපිට නිගමනයකට එළඹෙන්න ගොඩාක්ම බලපාපු පරීක්ෂණයක් මේක. දැන් මෙතෙන්දී මේක सिद्ध කරලා තියෙන්නේ මෙතන තියෙනවා අර ඊයම් කුටීරයක් තුල ඇල්ෆා අංශු නිකුත් කරන්න පුළුවන් ප්‍රභවයක්. එතකොට මේකෙන් පිට වෙන්නේ ඇල්ෆා අංශු. ඇල්ෆා අංශු කියලා කියන්නේ හීලියම් නෂ්ටි කියලා අපි කතා කරා. එතකොට මෙන්න මේ ඇල්ෆා අංශු ගමන් කරන මාර්ගයේ මේ වගේ තුනී රත්රන් තහඩුවක් තියලා තියෙනවා. මේක හරහා විනිවිද යාමේ හැකියාව තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. මොකද ඒ තරම් තුනී රන් පත්‍රයක් තමයි මෙතන තියලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ මේ විදිහට වෘත්තාකාර සම්පූර්ණයෙන්ම වෘත්තාකාර ප්‍රතිදීප්ත නලයක් තියලා තියෙනවා. දැන් මේ එන ඇල්ෆා අංශුවක් ගිහිල්ලා මේකේ වැදුනහම පුලිඟුවක් ඇති වෙනවා. කියන්නේ ඇල්ෆා අංශු වදින තැන්වල අපිට නිරීක්ෂණයක් විදිහට පුලිඟු ඇතිවීමෙන් ලබා ගන්න පුළුවන් ඇල්ෆා අංශු කොහෙද මේකේ වදින්නේ කියන එක. ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ මෙහෙම දෙයක්. දැන් මෙතනින් නිකුත් වන ඇල්ෆා අංශු වලින් ඉතා විශාල ප්‍රමාණයක් කිසිම බාධාවක් නැතුව කිසිම හැරීමක් නැතුව කෙලින්ම ඒ හරහා ගමන් කරනවා. රන් පත්‍රයේ හරහා ගමන් කරනවා. හැබැයි ඒ ගමන් කරන කිරණ වලින් සමහර වෙලාවට 10000න් එකක වගේ වෙනස් වීමක් තියෙනවා. සමහර ලක්ෂයකින් එකක වගේ වෙනස් වීමක් තියෙනවා. ඒ කියන්නේ සමහර එකක් මෙන්න මෙහෙම උත්ක්‍රමණය වෙනවා. මේ පැත්තට හැරෙනවා. තව එකක් ප්‍රකිරණය වෙනවා. ඉස්සරහා පැත්තට මෙහෙම හැරිලා යනවා. තව හදිසියෙන් එකක් ආපු මාර්ගයේම පැත්තට යන්න ආපහු යන්න පුළුවන්. මේක හොඳටම අපිට අවබෝධ කරගන්න මම සරල උදාහරණයක් කියන්නම්. ඔයගොල්ලෝ හිතන්න අපි දන්න ග්‍රවුන්ඩ් එකක් ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි ග්‍රවුන්ඩ් එකක් කියලා හිතන්න. ඒ ග්‍රවුන්ඩ් එකේ මැද පොඩි බෝලයක් අපි කුඩා බෝලයක් ජිල් බෝලයක් කියලා හිතන්න. ඒ වගේ කුඩා බෝලයක් තියලා අපි ඉදිකටු වලින් ඉහළ ඉඳලා ග්‍රවුන්ඩ් එකට සම්පූර්ණ වර්ෂාවක් වැස්සුවොත් ඒ ජිල් බෝලේ වදින ඉදිකටු ප්‍රමාණයද වැඩි ඒ වදින්න නැතුව ග්‍රවුන්ඩ් එකේ වෙන තැන්වල වදින ප්‍රමාණයද වැඩි. අන්න එතකොට ඕගොල්ලන්ට පැහැදිලි වෙනවා අර චූටි අවකාශයේ වදින්න පුළුවන් හැකියාව තියෙන්නේ ඊටාම කුඩා සම්භාවිතාවයක් ගොඩාක්ම තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ වෙනත් තැනක වදින්න. ඉතින් ඒක සරල උදාහරණයක් මම පැහැදිලි කරේ. ඒ වගේ පරමාණුවක නෂ්ටිය ගත්තහම පරමාණුවක නෂ්ටිය තියෙන්නේ ඊටා කුඩා ප්‍රදේශයක තමයි මේ වගේ ස්කන්ධය එක රාශී වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ස්කන්ධය එක රාශී වෙච්ච ප්‍රදේශයට වදින කිරණයක් තමයි මේ වගේ දැන් මේකේ පැත්තකින් වැදුනොත් මෙන්න මේ වගේ හැරී ගමන් කිරීමක් වෙන්න පුළුවන් මේ පැත්තට. ඊට පස්සේ නැත්තම් තව එකක් මෙහෙම ඉස්සරහට යන්න පුළුවන්. එන කිරණ වලින් අතිශය කුඩා සම්භාවිතාවයක් තමයි ඔය වගේ ප්‍රකිරණයට එහෙම නැත්තම් උත්ක්‍රමණයට භාජනය වෙන්නේ. තව ඊටා කුඩා සම්භාවිතාවයක් මේ විදිහට ඉදිරියට එන්න පුළුවන්. එතකොට කිරණ ලක්ෂයක් ගියොත් ලක්ෂයෙන් 99990 ගාණක්ම කිසිම බාධාවක් නැතුව මේක හරහා යනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ මෙතන රදර්ෆර්ඩ් ප්‍රමුඛ ගයිගර් සහ මාස්ඩන් කරපු පරීක්ෂණයෙන් අපිට පැහැදිලිව නිගමනයකට එන්න පුළුවන් පරමාණුවේ ස්කන්ධය ඒක රාශී වෙලා තියෙන ඉතා කුඩා ප්‍රදේශයකට එහෙම නැත්නම් පරමාණුවේ ගොඩක් තියෙන්නේ හිස් අවකාශ. අපේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ මේක පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් පරමාණුවේ ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනය කොහොමද තියෙන්නේ එක ගැනත් යම්කිසි අවබෝධයක් අපිට තියෙනවා. හැබැයි පරමාණු වල ඔය වර්ණාවලික්ෂ ක්‍රම වගේව පාවිච්චි කරලා ස්කන්ධය මැන්නහම දැන් පරමාණුවේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන ස්කන්ධ එකතුවට වඩා සම්පූර්ණ ස්කන්ධය වැඩි.
දැන් පරමාණුවක් තුල තියෙන්නේ ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන විතරක් නම් පරමාණුවේ ස්කන්ධයෙන් නිරූපණය වෙන්න ඕනනේ ප්‍රෝටෝන ස්කන්ධයයි ඉලෙක්ට්‍රෝන ස්කන්ධයයි දෙකේ එකතුව. නමුත් පරමාණුක ස්කන්ධය බැලුවහම අර ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධ එකතුවට වඩා වැඩි. එහෙනම් මෙතෙන්දි හිතනවා තවත් අංශු විශේෂයක් මේ පරමාණුව තුල තියෙනවා. එහෙනම් අන්නේ අංශු විශේෂය තමයි නූතනම අපි හඳුන්වන්නේ නියුට්‍රෝනය කියලා. අපි බලමු ඊළඟට නියුට්‍රෝනය සොයා ගැනීම කරේ කොහොමද කියලා. Rutherford's alpha scattering experiment. The credit for the discovery of the nucleus of an atom goes to a British physicist, Lord Ernest Rutherford. Shown here is the diagrammatic view of the famous gold foil experiment conducted by Lord Rutherford. The radioactive source, rich in alpha particles, was kept in a thick lead block with a narrow opening. The alpha particles were confined to a narrow beam by passing them through a lead sheet with a slit. An extremely thin foil of gold was bombarded with these fast-moving alpha particles. The scattered alpha particles were detected using a rotatable detector, which has a microscope and a screen coated with zinc sulfide. The whole experimental setup was placed in an evacuated chamber to prevent scattering by the air molecules. These striking particles caused scintillations on the screen. Based on the observations, Lord Rutherford deduced these conclusions. As most of the alpha particles pass through the gold foil without any deflection, most of the space within the atoms is empty. As some of the alpha particles were deflected by large angles, they must have approached some positively charged region responsible for the deflection. This positively charged region is called the nucleus. As very few alpha particles experienced the deflection, it was concluded that the volume occupied by the nucleus is very small. Since alpha particles, which are comparatively denser, were deflected by the nucleus, it shows that almost the complete mass of the atom must be within the nucleus. හරි. අපිට දැන් තියෙන්නේ පරමාණුවේ තියෙන නියුට්‍රෝනය කියන අංශුව සොයා ගැනීම සම්බන්ධයෙන් චැඩ්වික් සිදු කරපු පරීක්ෂණය මොකක්ද කොහොමද ඒකෙන් නියුට්‍රෝනය අනාවරණය කරගත්තේ කියන එක තේරුම් ගන්න. මෙතන හොඳට තේරුම් ගන්න මේක. මෙතන තියෙන්නේ ආරෝපිත අංශු ගණකයක්. හරිද? ආරෝපිත අංශු ගණකයක් කියලා කියන්නේ මේකට ඇවිල්ලා ආරෝපණයක් තියෙන ධන ආරෝපණයක් තියෙන හරි ඍණ ආරෝපණයක් තියෙන හරි ආරෝපණයක් තියෙන අංශුවක් වැදුනහම මේ කටුව උත්ක්‍රමණය වෙනවා. මෙහෙම හැරෙනවා. දැන් මෙතන මේ ඇල්ෆා අංශු නිකුත් කරන්න ජනකයක් ඇල්ෆා අංශු ජනකයක්. ඒ කියන්නේ ඇල්ෆා අංශු නිකුත් කරන ප්‍රභවයක් තියෙනවා. මේක ආවරණය කරලා තියෙන්නේ ලෙඩ් වලින්. මේකෙන් ඇල්ෆා අංශු නිකුත් වෙනවා. ඒතකොට අපි දන්නවා ඇල්ෆා අංශු කියන්නේ මොකක්ද? ඇල්ෆා අංශු කියලා කියන්නේ හීලියම් නෂ්ටිනේ. අපි දන්නවා ඇල්ෆා අංශුවක් කියලා කියන්නේ 2 හීලියම් ධන 4 ධන 2. ඕකනේ ඇල්ෆා අංශුවක් කියලා කියන්නේ. ඒතකොට ඔය ඇල්ෆා අංශුවට තියෙනවනේ ධන ආරෝපණ ධන 2ක ආරෝපණයක්. ඒ ආරෝපණය තියෙන හින්දා ඇල්ෆා අංශුව ඇවිල්ලා මේකේ වැදුනහම මේකේ මේ තියෙන කටුව උත්ක්‍රමණය වෙනවා. ඒක පැහැදිලි. දැන් මෙතන බලන්න බෙරලියම් තහඩුවක් තියලා තියෙනවා ඇල්ෆා අංශු නිකුත් කරන ප්‍රභවයෙන්. මෙතන ඇල්ෆා අංශු නිකුත් වෙනවා. මෙමෙ ඇල්ෆා අංශු නිකුත් වෙනවා. මේ ඇල්ෆා අංශු නිකුත් වෙන ප්‍රභවයේ ඉදිරියෙන් තියලා තියෙනවා බෙරලියම් තහඩුවක්. එතකොට බෙරලියම් තහඩුවක් තියලා ඊට පස්සේ ආරෝපිත අංශු ගණකයට මොකක්ද වෙන්නේ කියලා බැලුවහම අර කලින් අවස්ථාවේ වගේ ආරෝපිත අංශු ගණකයේ මේ කටුව උත්ක්‍රමණය වෙන්නේ නැහැ. එක තැනම තියෙනවා. නිශ්චලව තියෙනවා. එතකොට අපිට හිතෙනවා මේක නිශ්චලව තියෙනවා කියන එකෙන් ආරෝපණයක් තියෙන අංශුවක් එහෙම නැත්නම් ආරෝපණයක් තියෙන කිරණයක් මේකේ වදින්නේ නැහැ කියන එක පැහැදිලි. මොකද ආරෝපණයක් තියෙන කිරණයක් මේකේ ඇවිල්ලා වැදුණා නම් මේක මොකද වෙන්න ඕන? උත්ක්‍රමණය වෙන්න ඕන, හැරෙන්න ඕන. නමුත් මෙතන මුකුත් චලනයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ ආරෝපණයක් තියෙන අංශුවක් ඇවිල්ලා මේකේ වදින්නේ නැහැ. හරිද? දැන් එතකොට අපිට හිතන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. දැන් මෙතනින් එන ඇල්ෆා අංශු වලට නම් ධන 2ක ආරෝපණයක් තියෙනවනේ.
ඒතර ඇල්ෆා අංශුව ඇවිල්ලා බෙරලියම් තහඩුව මේතන තියෙනකොට මේ බෙරලියම් තහඩුවෙන් එහාට කිසිම කිරණයක් ගියේ නැති වුණොත් කිසිම කිරණයක් බෙරලියම් තහඩුවෙන් එහාට යන්නේ නැත්තම් කොහොමත් මේක චලනය වෙන්නේ නැහැ. හැබැයි තව වෙලාවක අපිට හිතන්න පුළුවන් බෙරලියම් තහඩුවෙන් එහාට සමහර විට ආරෝපණයක් නැති කිරණයක් යනවද කියලා දන්නේ නැහැ. මොකද මොකුත් කිරණයක් ආවේ නැති වුණොත් කොහොමත් මේක උත්ක්‍රමණය වෙන්නේ නැහැ. ආරෝපණයක් නැති කිරණයක් ආවත් මේක උත්ක්‍රමණය වෙන්නේ නැහැ. ඒතර ආරෝපණයක් තියෙන කිරණයක් එන්නේ නැහැ කියන එක තමයි අපිට පැහැදිලි වෙන්නේ. ආරෝපණයක් නැති කිරණයක් ඇවිල්ලා වදිනවත් දන්නෙත් නැහැ. කිසිම කිරණයක් එන්නේ නැද්ද දන්නෙත් නැහැ. හරි. මෙතන කරලා තියෙන්නේ මේ විදිහටම ඇල්පාංශු නිකුත් කරන ප්‍රභවයට බෙරලියම් තහඩුව තියලා ඒ බෙරලියම් තහඩුවයි ආරෝපිත අංශු ගණකයයි අතර පැරපීන් ඉටි තහඩුවක් තිබිලා තියෙනවා. පැරපීන් ඉටි තහඩුවක් තියලා තියෙනවා. මේ පැරපීන් ඉටි කියන ඒවයි කාබන් හයිඩ්‍රජන් කාබන් බන්ධන තියෙනවා. ඔන්නෝ බන්ධන තියෙනවා. හරිද? එතකොට මෙන්න මෙතන බලන්න හරි අපූර්ව දෙයක් වෙලා තියෙනවා. දැන් මේ අවස්ථාවේ වගේ නෙමෙයි මේ බෙරලියම් තහඩුවයි ආරෝපිත අංශු ගණකයයි අතර පැරපීන් ඉටි තිබ්බහම මේකේ කටුව උත්ක්‍රමණය වෙනවා. ඒ කියන්නේ කටුව හැරෙනවා. එහෙනම් එතෙන්දී අපිට පැහැදිලි කරගන්න වෙන්නේ දැන් ආරෝපණයක් තියෙන අංශු ඇවිල්ලා මේකේ වදිනවා. එතකොට මේ අවස්ථාවේ මුකුත් ආරෝපණයක් තියෙන එකක් වදින්නේ නැහැ. කොහොමද ඕක සිද්ධ වෙන්නේ? මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. මේ ඇල්ෆා අංශු ඇවිල්ලා බෙරලියම් තහඩුවේ වැදුනහම බෙරලියම් තහඩුවෙන් නික්මෙනවා ආරෝපණයක් රහිත කිරණ. ආරෝපණයක් රහිත කිරණ මෙතනින් පිට වෙනවා. ඒ ආරෝපණයක් රහිත කිරණ පිට වෙලා ඒවා මේ හයිඩ්‍රෝකාබන් එකේ තියෙන මේ බන්ධනවල වැදුනහම මේ බන්ධන කැඩෙනවා. මේ බන්ධන කැඩුනහම ආරෝපණ තියෙන අයන ඇති වෙනවා. ඊට පස්සේ මේ ආරෝපණ තියෙන අයන තමයි මේ පැරපීනිටි තහඩුවෙන් එහාට ගමන් කරන්නේ. ඒතර පැරපීනිටි තහඩුවෙන් එහාට ආරෝපණ තියෙන කිරණ ගමන් කරන හින්දා ඒව ආරෝපිතාංශු ගණකේ වැදුනහම ඒක උත්ක්‍රමණය වෙනවා. එතකොට මේ චැඩ්වික් හොයාගෙන තියෙනවා මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක් තමයි ඔතන සිද්ධ වෙන්නේ. ඔතන බෙරලියම් තහඩුවට ඇල්ෆා අංශු ඇවිල්ලා වැදුනහම බෙරලියම් තහඩුවෙන් කාබන් පරමාණු ඇති වෙනවා. ඒ වගේම නියුට්‍රෝන ජනනය වෙනවා. එතකොට නියුට්‍රෝනය කියලා කියන්නේ ආරෝපණයක් රහිත අංශුවක් හින්දා තමයි නියුට්‍රෝනය ගිහිල්ලා වැදුනහම අර ආරෝපිත අංශු ගණකයේ උත්ක්‍රමණය වුන්නේ නැත්තේ. මෙන්න බෙරලියම් වල පරමාණුක ක්‍රමාංකය 9යි බෙරලියම් වල පරමාණුක ක්‍රමාංකය 4යි ස්කන්ධ ක්‍රමාංකය 9යි. පරමාණු ක්‍රමාංකය 4යි ස්කන්ධ ක්‍රමාංකය 9යි. එතකොට මේ බෙරලියම්ට ඇවිල්ලා වදිනවනේ ඇල්ෆා අංශු. ඇල්ෆා අංශු කියන්නේ හීලියම් නෂ්ටිනේ. එතකොට හීලියම් වල ආරෝපණය ධන 2යි පරමාණුක ක්‍රමාංකය 2යි ස්කන්ධ ක්‍රමාංකය 4යි. ඕක වැදුනට පස්සේ මේකෙන් ජනනය වෙනවා කාබන් පරමාණු කාබන්ගේ සමස්ථානිකය 6C12 කියන එක. සමස්ථානික ගැන ඉදිරියේදී මම නැවත පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඊට අමතරව ආරෝපණයක් නැති අංශුවක් මෙතන ජනනය වෙනවා. ඒ ආරෝපණයක් නැති අංශුව හින්දා තමයි ගිහිල්ලා ඒක වැදුනහම කටුව උත්ක්‍රමණය වුනේ නැත්තේ. ඊළඟ අවස්ථාවේ පැරෆීන් ඉටි තිබ්බහම ඒ ආරෝපණයක් නැති අංශු ගිහිල්ලා වැදිලා පැරෆීන් ඉටි වලින් ආරෝපණයක් ඇති අංශු ඇති වෙන හින්දා තමයි කටුව උත්ක්‍රමණය වුනේ. මේ ආරෝපණයක් රහිත චැඩ්වික් හොයාගනිපු මේ අංශුව තමයි මෙන්න මේ නියුට්‍රෝනය කියලා කියන්නේ. එහෙනම් ඔයාලට පැහැදිලි පරමාණු තුල ප්‍රෝටෝන සහ නියුට්‍රෝන දෙකම පරමාණු වල බොහෝ විට නෂ්ටි වෙලා තියෙනවා. කුඩාම පරමාණු වන හයිඩ්‍රජන්ගේ මෙන්න මෙහෙම සමස්ථානිකයක් තියෙනවා හයිඩ්‍රජන් 1.1. එතකොට හයිඩ්‍රජන් 1.1 කියන එකේ පරමාණුක ක්‍රමාංකය 1යි. මෙයාගේ තියෙන්නේ ප්‍රෝටෝන එකක් විතරයි. එතකොට මේ ස්කන්ධ ක්‍රමාංකය මේ පරමාණු ක්‍රමාංකය මේ දෙක අතර වෙනස බිඳුවක් හින්දා මෙයාගේ නියුට්‍රෝන නැහැ. නමුත් අපි දන්න අනිත් සියලුම පරමාණු වල මේ නියුට්‍රෝනය කියන අංශුව තියෙනවා. එතකොට මේක තියෙන්නේ පරමාණුවේ නෂ්ටියේ. එතකොට පරමාණුවේ නෂ්ටියේ ප්‍රෝටෝන වගේම නියුට්‍රෝන තියෙනවා. නියුට්‍රෝන ස්කන්ධය ප්‍රෝටෝන ස්කන්ධයට ආසන්නව සමානයි. හැබැයි ඉලෙක්ට්‍රෝනයත් එක්ක සංසන්දනය කරොත් ඉලෙක්ට්‍රෝන 1836ක ස්කන්ධය තමයි ප්‍රෝටෝනයක ස්කන්ධයට සමාන වෙන්නේ.
ඉලෙක්ට්‍රෝන 1839ක ස්කන්ධයක් තමයි නියුට්‍රෝන එක ස්කන්ධයට සමාන වෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝටෝන එක ස්කන්ධයට වඩා පොඩි ප්‍රමාණයක් වැඩි නියුට්‍රෝන ස්කන්ධය. හැබැයි නියුට්‍රෝනයට ආරෝපණයක් නැහැ. ප්‍රෝටෝනයට ධන එකක ආරෝපණයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝනයට ඍණ එකක ආරෝපණයක් තියෙනවා. එහෙනම් පරමාණුවක් තුල අපිට මෙන්න මේ විදිහට නිරූපණය කරන්න පුළුවන් ඔය සංඛ්‍යා ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන ලබා ගන්න පුළුවන්. පැහැදිලිවම මෙන්න මේ විදිහට ඉදිරිපත් කරාම දැන් ඔය ටියුට් එකෙත් පෙන්නලා තියෙනවා x කියන එකේ z මෙතන a. එතකොට මේ z කියන අගෙන් දැක්වෙන්නේ පරමාණුක ක්‍රමාංකය. එතකොට මේකෙන් ගන්න පුළුවන් කෙලින්ම ප්‍රෝටෝන සංඛ්‍යාව. මේ a කියන එකෙන් දැක්වෙන්නේ ස්කන්ධ ක්‍රමාංකය. එතකොට ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනස තමයි නියුට්‍රෝන සංඛ්‍යාව. මේකෙන් මේක අඩු කරාම නියුට්‍රෝන ගාන ගන්න පුළුවන්. අනිත් එක මේ පරමාණුවට මොකුත් ආරෝපණයක් නැත්තම් මේක දැන් උදාසීනයිනේ. දැන් මෙහෙම තිබුණොත් ධන ආරෝපිතයි. එතකොට ඒක අයනයක්. එහෙම නැත්තම් මේ විදිහට තිබුණොත් ඍණ ආරෝපිතයි. එතකොටත් ඒක අයනයක්. එහෙම නැතුව උදාසීන තත්වයෙන් තියෙනවා නම් මෙන්න මේ Z කියන පරමාණුක ක්‍රමාංකයෙන් ප්‍රෝටෝන සංඛ්‍යාව දැක්වෙනවා වගේම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවත් දැක්වෙනවා. හරි. Discovery of neutrons. James Chadwick discovered neutrons in 1932. For this important discovery, he was awarded the Nobel Prize for Physics in 1935. Chadwick experiment and the discovery of neutrons. In this experiment, alpha particles are projected towards the beryllium target. Beryllium in turn released another particles. These are neutral in nature. When these particles pass through paraffin wax, atoms gets charged and energized and release protons. When these protons made to enter into a gas-filled chamber, these charged protons ionized the gas. In this chamber, he placed a detector for protons. As a result of the incidence of alpha particles on beryllium, uncharged particles with same mass as protons are released. He called them neutrons. හරි. අපි දැන් ඉන්නේ ටියුට් එකේ 9 වෙනි පිටුවේ අපිට තියෙන්නේ රදර්ෆර්ඩ් බෝර් ආකෘතිය හේවත් බෝර් ආකෘතිය ගැන ඉගෙන ගන්න. එතකොට මේ බෝර් 1930 ගණන් වල ඉදිරිපත් කරන ආකෘතියක්. එයා කියන්නේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන පරමාණුව වටා කොහොමද ගමන් කරමින් තියෙන්නේ කියලා. එයා කියනවා හිරු වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන වගේ තමයිලු මේ පරමාණුක නෂ්ටිය වටා ඒ කක්ෂවල පරිභ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ දැන් මෙහෙම නෂ්ටිය තියෙනවා නම් හරියට මෙහෙම නෂ්ටිය වටේ යනවා කියන එක නෙමෙයි කියන්නේ. අර එක එක කක්ෂවල යනවා. මම මෙන්න මෙහෙම ඇඳලා පෙන්වන්න පුළුවන්. මම ත්‍රිමාන රූපයකුත් ඔයගොල්ලන්ට පෙන්වන්නම්. මෙන්න මෙහෙම පරමාණුවේ නෂ්ටිය මෙහෙම තියෙනවා නම් ඉලෙක්ට්‍රෝන වලට ගමන් කරන්න පුළුවන් මෙන්න මේ වගේ. මෙහෙම. එහෙම නැත්නම් මෙන්න මේ වගේ. මෙහෙම. එහෙම නැත්නම් මෙන්න මේ වගේ. මෙහෙම. අන්න ඒ වගේ මේක මෙයා පැහැදිලිව කියනවා හිරු වටා ග්‍රහලෝක පරිභ්‍රමණය වන්නේ යම්සේද පරමාණුක නෂ්ටිය වටා ඒ වටා වූ කක්ෂවල ඉලෙක්ට්‍රෝන පරිභ්‍රමණය වෙනවා කියලා. දැන් ඇත්තටම පරමාණුවේ නෂ්ටිය අපි දන්නවා ධන ආරෝපණ සහිත ප්‍රෝටෝන තියෙනවා ආරෝපණයක් රහිත නියුට්‍රෝන තියෙනවා. එතකොට සමස්ත ආරෝපණයේ විදිහ ගත්තාම මේකේ ධන ආරෝපණයක් තියෙනවානේ. ප්‍රෝටෝන ධන ආරෝපිත හින්දා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත හින්දා පරමාණුවේ නෂ්ටියේ තියෙන ධනාරෝපිත ප්‍රෝටෝන වලින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කරනවා නම් නෂ්ටියට ඉලෙක්ට්‍රෝන ඇදිලා එන්න ඕනේ නෂ්ටියට ඇදිලා එන්න ඕනේ. නමුත් මේ ඉලෙක්ට්‍රෝන එහෙම ඇදිලා ඇවිල්ලා එයාගේ ගමන් මාර්ග වෙනස් කරගන්නේ නැහැනේ. එයා සාමාන්‍යයෙන් අපි ශක්ති සැපීමක් කරන්නේ නැතුව තියෙනවා නම් ඒ කක්ෂවල ගමන් කරමින් තියෙනවා. ඒතකොට අර පරමාණුවේ නෂ්ටියේ තියෙන ආකර්ෂණයට එයා අහුවෙලා ඉස්සරහට යන්නේ නැහැ නෂ්ටිය පැත්තට යන්නේ නැහැ. ඒකට ඊට අවශ්‍ය වේගය ලබාගෙන ඒ කියන්නේ ඒ ආකර්ෂණය මැඩපවත්වන්න අවශ්‍ය ඒ කියන්නේ කේන්ද්‍ර අපසාරී බලය මෙයා ලබා ගන්න විදිහට ඒ වේගෙන් චලනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඔය මාර්කලින්දේ දැකලා තියෙනවා නම් කානිවල් වල තියෙන ඒකේ බයික් එක යනවනේ මෙහෙම කරකැවිලා. ඒ බයික් එක යනකොට ඒ බයික් එක වේගෙන් යන්න ඕන.
ඒ බයික් එක යන වේගය අඩු වුණොත් මොකද වෙන්නේ? ඒක වැටෙනවා. එයාට ඒ නොවැටි ඉන්න නම් ඒ අවශ්‍ය වේගය ලබාගෙන තමයි එයා ගමන් කරන්න වෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒ කියන්නේ නෂ්ටියේ තියෙන ධනාරෝපණයේ බලපෑමට අහු වෙලා නෂ්ටියට ගිහිල්ලා විනාශ වෙන්නේ නැතුව ඉලෙක්ට්‍රෝනයේ කක්ෂවල ගමන් කරමින් තියෙනවා. ඊට පස්සේ අපිට දැන් අපි පරමාණුවේ තියෙන උපපරමාණුක අංශු සම්බන්ධව දන්නවා. ඒවා හඳුන්වන වචන දන්නවා. ප්‍රෝටෝන කියලා ධනාරෝපිත අංශුව හඳුන්වනවා. නියුට්‍රෝන කියලා අනාරෝපිත අංශුව හඳුන්වනවා. ඉලෙක්ට්‍රෝන කියලා අපි ශක්ති මට්ටම් වල ගමන් කරන ඍණාරෝපිත අංශුව හඳුන්වනවා. ඊළඟට අපිට සිලබස් එකේ දීලා තියෙනවා මෙන්න මෙහෙම වචන කීපයක්. නියුක්ලියෝන, නියුක්ලියෝන කියන්නේ මොකක්ද? නෂ්ටිය තුල හමුවන අංශු තමයි නියුක්ලියෝන කියලා කියන්නේ. එතකොට පරමාණුවේ නියුක්ලියෝන වලට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් නෂ්ටිය කවුද තියෙන්නේ? ප්‍රෝටෝනක් තියෙනවා, නියුට්‍රෝනක් තියෙනවා. එතකොට නියුක්ලියෝන කියලා හඳුන්වන්න පුළුවන් නෂ්ටියේ තියෙන සංරචක, ඒ කියන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. ඒවා තමයි නියුක්ලියෝන කියලා හඳුන්වන්නේ. ඊළඟ නියුක්ලයිඩ්. නියුක්ලයිඩ් නියුක්ලයිඩ් කියලා හඳුන්වන්නේ නිශ්චිත වූ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇති පරමාණුක නෂ්ටියක්. එතකොට නිශ්චිත වූ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇති පරමාණුක නෂ්ටියක් තමයි නියුක්ලයිඩයක් කියලා කියන්නේ. අපිට හම්බෙන හැම නෂ්ටියකම නියුට්‍රෝන තියනවද? නියුට්‍රෝන නැති අවස්ථාවක් තියෙනවා හයිඩ්‍රජන්ගේ ප්‍රෝටියම් කියන සමස්ථානිකය. ඊළඟට අපි සමස්ථානික ගැන කියනවා. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි, ප්‍රෝටෝන 1යි, ස්කන්ධ ක්‍රමාංකය 1යි. ඒ දෙක අතර වෙනසක් නැති හින්දා නියුට්‍රෝන නැහැ. එතකොට මෙතන නියුක්ලයිඩ් කියලා හඳුන්වන්නේ නිශ්චිත වූ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාවක් ඇති පරමාණුක නෂ්ටියක්. ඒ කියන්නේ නියුක්ලෝන සියල්ලම අපිට හඳුන්වන්න පුළුවන් නියුක්ලයිඩ් කියලා. හරි. එතකොට ඒ දෙක පැහැදිලි. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ සමස්ථානික සම්බන්ධව. සමස්ථානික සම්බන්ධව. සමස්ථානිකයක් කියලා කියන්නේ සමාන පරමාණුක ක්‍රමාංකය තියෙනවා, වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙනවා. ඒ කියන්නේ එකම පරමාණුවේ වෙනස් ස්කන්ධ ප්‍රභේද පැවතීම කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ එකම පරමාණුක ක්‍රමාංකය තියෙනවා, ස්කන්ධ ක්‍රමාංකය වෙනස්. හොඳම උදාහරණයේ විදිහට කුඩාම පරමාණුව හයිඩ්‍රජන්ගේ තියෙනවා මෙන්න මේ 1.1 කියන එක. මේක පරමාණුක ක්‍රමාංකය, මේක ස්කන්ධ ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය 1යි, ස්කන්ධ ක්‍රමාංකය 1යි වෙච්ච එක ප්‍රෝටියම්. ඊට පස්සේ පරමාණු ක්‍රමාංකය 1යි, ස්කන්ධ ක්‍රමාංකය 2යි වෙච්ච එක ඩියුටීරියම්. පරමාණු ක්‍රමාංකය 1යි, ස්කන්ධ ක්‍රමාංකය 3යි වෙච්ච එක ට්‍රිටියම්. මේගොල්ලෝගේ ප්‍රෝටෝන සංඛ්‍යාව බැලුවොත් මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි කියන්නේ ප්‍රෝටෝන 1යි, මෙයාගෙත් 1යි, මෙයාගෙත් 1යි. නියුට්‍රෝන සංඛ්‍යාව බැලුවොත් මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකය අතර වෙනස 0යි, නියුට්‍රෝන 0යි, මෙයාගේ වෙනස 1යි, මෙයාගේ වෙනස 2යි. එතකොට අපිට පේනවා සමස්ථානිකවල ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැහැ. කවුද වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ නියුට්‍රෝන සංඛ්‍යාව. ඒ අනුව ස්කන්ධය වෙනස් වෙනවා. ඒ හින්දා පැහැදිලිව මතක තියාගන්න භෞතික ගුණ කියන එක රඳා පවතින්නේ පරමාණු වල ස්කන්ධ මත. එතකොට භෞතික ගුණ මේ සමස්ථානිකවල වෙනස් වෙනවා. හැබැයි සමස්ථානිකවල රසායනික ගුණ කියලා ඇහුවොත් රසායනික ගුණ රඳා පවතින්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත. එතකොට මේගොල්ලෝගේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලන්න. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි, ආරෝපණයක් නැති හින්දා ඉලෙක්ට්‍රෝන 1යි. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි, කිසිදු ආරෝපණයක් නැති හින්දා ඉලෙක්ට්‍රෝන 1යි. මෙයාගේ පරමාණු ක්‍රමාංකය 1යි, ආරෝපණයක් නැති හින්දා ඉලෙක්ට්‍රෝන 1යි. එතකොට කාගෙත් තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයිනේ. එහෙනම් සමස්ථානිකවල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන හින්දා සමස්ථානිකවල රසායනික ගුණ සමාන වෙනවා. ඊළඟට සමස්ථානික සම්බන්ධයෙන් පොඩි ගැටලු වෙන්න පුළුවන්. ඒගොල්ලොන්ගේ සුලභතාවය දීලා මෙච්චර සුලභතාවයක් මෙච්චර ප්‍රතිශතයක් තියෙනවා. එහෙනම් ඒගොල්ලොන්ගේ මධ්‍යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයන්න වගේ ගණන් අපිට දෙන්න පුළුවන්. ඒක මෙහෙම එකක්. උදාහරණයක් විදිහට හිතන්න Cl වල තියෙනවා සමස්ථානික දෙකක්. මෙහෙම Cl වල තියෙනවා අපිට උදාහරණයක් මෙතන දීලා තියෙනවා Cl වල 1735 කියන එකයි 1735 කියන එකයි Cl වල පරමාණු ක්‍රමාංකය 17යි, ස්කන්ධ ක්‍රමාංකය 37යි.
දැන් අපිට දෙනවා කියලා හිතමු මිශ්‍රණයක්. අපිට දෙනවා කියලා හිතමු මිශ්‍රණයක් මෙහෙම. මේ මිශ්‍රණය ගත්තාම මේ මිශ්‍රණයේ අපි හිතමු මෙයා තියෙන්නේ 50%යි. මෙයාගේ සාපේක්ෂ සුලභතාවය. මෙයා තියෙන්නේ 50%යි, මෙයා තියෙන්නේ 50%යි. ඔය දෙකේ එකතුවක්. ඔය දෙකේ එකතුවක් විදිහට ගත්තාම මේගොල්ලොන්ගේ අපිට හොයන්න කියලා කිව්වොත් මධ්‍යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරි ලේසි. 35න් තියෙනවා 50%ක්. 37න් තියෙනවා 50%ක්. එහෙනම් මේකේ හරියටම මධ්‍යන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 36ක් වෙනවා. මෙයාගෙන් 50යි, මෙයාගෙන් 50යි. දැන් මෙහෙම තිබුණොත් මේකේ 35න් තියෙනවා කියලා හිතන්න 125ක්. 35න් තියෙනවා 125ක්. 125ක්. 37න් තියෙනවා 175ක්. එහෙම තියෙනවා නම් මේකේ අපිට ගන්න වෙන්නේ 35 වැඩි කිරීම 100න් 25 ධන 37 වැඩි කිරීම 100න් 75. එතකොට සාපේක්ෂ මේකේ මධ්‍යන්න පරමාණුක ස්කන්ධය ගත්තොත් මොකද වෙන්නේ? 36ට වඩා වැඩි වෙනවා. වැඩි ප්‍රතිශතයක් වැඩි ස්කන්ධය තියෙන එක්කෙනාගෙන් තියෙන හින්දා. එතකොට ඔය විදිහේ ගණනය කිරීම අපිට එන්න පුළුවන්. ඊළඟට මේකේ පැහැදිලි කරලා තියෙනවා පරමාණුක ස්කන්ධය මනින්නේ කොහොමද කියලා. පරමාණු කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ප්‍රායෝගිකව ස්කන්ධ මනින්න ගියොත් කිලෝග්‍රෑම් වලින් මනින ස්කන්ධ තියෙනවා. ගෙදරට හාල් ගේන්න ගියොත් හාල් කිලෝ වලින් ගේනවා. තේකොළ වගේ එන්න ගියොත් ග්‍රෑම් වලින් ගේනවා. අපි දන්නවා කිලෝග්‍රෑම් එකට ග්‍රෑම් 1000ක් තියෙනවා. ඊළඟට බෙහෙත් පෙති වගේ ගන්න ගියොත් ඖෂධ ගන්න ගියොත් ඒව ලකුණු කරලා තියෙන්නේ මිලිග්‍රෑම් වලින්. මිලිග්‍රෑම් කියලා කියන්නේ ග්‍රෑම් එකට මිලිග්‍රෑම් 1000ක් තියෙනවා. හරිද? එතකොට පරමාණුව කියලා කියන්නේ ඊටා කුඩා ස්කන්ධයක්නේ. එතකොට ප්‍රායෝගිකව අපි මයින ග්‍රෑම් කිලෝග්‍රෑම් වගේ ඒකක මිලිග්‍රෑම් වගේ ඒකක පරමාණුක ස්කන්ධය මනින්න අපිට භාවිතා කරන්න බෑ. එතකොට පරමාණුක ස්කන්ධය මනින්නේ ඒ වගේම යම් පරමාණුවකට සාපේක්ෂව. අපි පරමාණුක ස්කන්ධය මනිනකොට ඉස්සර පාවිච්චි කරා AMU කියලා ඒකකයක්. AMU ඒ කියන්නේ atomic mass unit. මේකට කියනවා පරමාණුක ස්කන්ධ ඒකකය. ඒක දැන් සංකේතවත් කරන්නේ එකයි U කියලා. එහෙම නැත්නම් U කියලා සංකේතවත් කරනවා. එහෙම නැත්නම් මේක නිව් සිලබස් එකේ අපිට දීලා තියෙනවා එකයි DA. ඔය විදිහට සංකේතවත් කරන්න පුළුවන්. ඔය AMU කියන එකම තමයි. පරමාණුක ස්කන්ධ ඒකකය කියන එකම තමයි. ඕක හොයාගන්නේ මෙහෙමයි. 6C12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් තමයි AMU එකක් කියලා කියන්නේ. 6C12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක ප්‍රමාණයක් තමයි ඔය පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. එතකොට ඕකේ අපි හොයාගන්න ගියොත් අපි දන්නවා 6C12 පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් 6.022 වැඩි කිරීම 1023ක්. ඕකේ ස්කන්ධය අපි දන්නවා. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය කියන්නේ මෙයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාන. අපි O level වලත් ඕක ඉගෙන ගන්නවා. දැන් යම් පරමාණුක ස්කන්ධය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අරගෙන ඒක ග්‍රෑම් වලින් ගත්තොත් එතන තියෙනවා මවුල එකක්. මවුල එක තුල තියෙන සංඛ්‍යාව දැන් දුසිමයි කියන්නේ 100යි. දුසිමයි කියන්නේ 12යි. ශතකයයි කියන්නේ 100යි. ඒ වගේ මවුල එකයි කියලා කියන්නේ මොන මවුල එකක් වුණත් මෙන්න මේ සංඛ්‍යාව ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. මිනිස්සු මවුලයක් වුණොත් මිනිස්සු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. තරු මවුලයක් වුණොත් තරු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක්. එතකොට මෙතන පරමාණු මවුලයක් වුණොත් පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් 6.022 වැඩි කිරීම 1023. හරිද? එහෙනම් අපි දන්නවා 6C12 පරමාණු 6.022 වැඩි කිරීම 1023ක ස්කන්ධය හොයාගන්න පුළුවන්. දැන් පුළුවන් මට මේකෙන් 6C12 පරමාණු එකක ස්කන්ධය. පරමාණු එකක ස්කන්ධය. ඉතින් ඔච්චර ගානක 12 නම් 12 බෙදීම
6.02 වැඩි කිරීම 10.23. එතකොට පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක්නේ AMU එකක් කියන්නේ. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා කියන්නේ. එහෙනම් මේ ලැබුණු වගේ වැඩි කරන්න ඕන අපි 12න් එකෙන්. 6.12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එක. 6.12 පරමාණුක ස්කන්ධය 12 බෙදීම මේ ගාන නම් මේ 12න් එකක ස්කන්ධය මේක වැඩි වෙන්න ඕන 12න් එකෙන්. මේක වැඩි වෙන්න ඕන 12න් එකෙන්. ඒක අපිට දීලා තියෙනවා ටියුට් එකේ. ඔක සුළු කරාම 1.66 ගාණක් වැඩි කිරීම 10-24 ග්‍රෑම් කියලා ඇවිල්ලා තියෙනවා. කිලෝග්‍රෑම් වලින් උනොත් 10-27ක් වෙනවා. ඒතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ යම් පරමාණුක ස්කන්ධය මේකට සාපේක්ෂව කොච්චරද කියන එක. යම් පරමාණුක ස්කන්ධය 6.12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී වාරයක්ද යන්න තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. දැන් හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1යි කියන එකේ තේරුම හයිඩ්‍රජන් වල ස්කන්ධය 6.12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ එක් ගුණයක්. ඒක හින්දා තමයි මෙන්න මේක වගේ කී ගුණයක්ද කියන එක තමයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් දුන්නොත් 6.12 පරමාණුක ස්කන්ධය වගේ දෙගුණයක් කියලා. යම්කිසි පරමාණුක ස්කන්ධය 6.12 පරමාණුක ස්කන්ධය වගේ දෙගුණයක්. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දෙක නෙමෙයි. පරමාණුක ස්කන්ධයක් වගේනේ දෙගුණයක් වෙන්නේ 6.12. 6.12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් වගේ කී වාරයක්ද එතකොට 24 ගුණයක් වෙනවා. අන්න ඒ වගේ පටලවලා දෙන්න පුළුවන් අපි ගණනය කිරීම වලදී මේ සම්බන්ධව ගණනය කිරීම කරමු. මෙතෙන්දි දැනට දැනගන්න පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකක්ද කියලා ඒක ප්‍රමාණවත් වෙනවා මේ පාඩමට අදාළ කොටස් වල හැටියට. හරි. ඊට පස්සේ මධ්‍යක පරමාණුක ස්කන්ධය කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ මූලද්‍රව්‍ය සමස්ථානික ස්කන්ධ ඒවායේ සාපේක්ෂ සුලභතාවලින් ගුණකර එකතු කිරීමෙන් ලබා ගන්න එක. අර මම කිව්වේ Cl 35න් 150යි 37න් 150යි තිබුණාම අපි ගත්තේ අන්න ඒ වගේ අරගෙන මධ්‍ය අගය හොයාගන්න එක තමයි මධ්‍යක පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ. ඒතකොට ඒ වගේ ගණනය කිරීම අපිට ටියුට් වලදී මේ ඉදිරියේදී ප්‍රශ්න වලදී බලන්න පුළුවන්. ඊට පස්සේ මේකේ තියෙනවා තව කොටසක් අයන කියලා. ඊළඟට ටියුට් එකේ තියෙනවා අයන කියලා. අයන වර්ග දෙකක් තියෙනවා. උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා හදනවා ධන අයන. ඒ වගේම උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන ලබාගෙන හදනවා ඍණ අයන. උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා හදන ධන අයන වලට නමක් කියනවා කැට අයන. උදාහරණයක් විදිහට සෝඩියම් පරමාණුව නම් මේ තියෙන්නේ. මෙයා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා Na ධන අයනය හැදෙනවා. ඒ සෝඩියම් කැට අයනය. උදාසීන පරමාණුවට වඩා කැට අයනය කුඩායි. අපි හිතමු Cl කියන එක. මේ Cl කියන එක. මේක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන හදනවා Cl ඍණ අයනය. ඒ Cl ඍණ අයනය මොකද වෙන්නේ? මේ පරමාණුවට වඩා උදාසීන පරමාණුවට වඩා විශාලයි. එතකොට අපිට ඒකත් උදාහරණේ පැහැදිලි කරලා තියෙනවා. මේක ක්ලෝරයිඩ් කියලා කියනවා. මේක සෝඩියම් අයනය. හැම වෙලාවෙම උදාසීන පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න මොකද වෙන්නේ? හැකිලෙන එක වෙන්නේ. අරය අඩු වෙනවා. ඒ වගේම උදාසීන පරමාණුවක් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න වෙන්නේ ප්‍රසාරණය වෙන එක අරය වැඩි වෙනවා. හරි. Atoms and molecules. This is an ant hill. The ants are busy building it. It takes many small grains of sand to make an ant hill. If you take a closer look at the grain of sand under a scanning tunneling microscope, you can see that even the small grain of sand consists of millions of particles which are minuscule in nature. These particles are called atoms. Atoms are the building blocks of all material. Atoms are made up of three types of particles called protons, neutrons and electrons. An atom has a central nucleus with protons and neutrons in it. Protons are positively charged and neutrons have no charge, so the nucleus is positively charged. Protons and neutrons are collectively called nucleons. Electrons are negatively charged and are located around the nucleus. An atom has the same number of negatively charged electrons as it has positively charged protons in the nucleus. Therefore, atoms are electrically neutral. Electrons are distributed in a definite path around the nucleus and are called shells or orbits. This concept was introduced by Niels Bohr. According to Bohr, different electrons revolve around the nucleus in their own different orbits. The atom has been compared to the solar system. In an atom, the nucleus is the sun and the electrons are the planets.
Just like planets in the solar system, each electron revolves around the nucleus in its own different orbit. The orbits or shells are represented by the letters K, L, M, etc.